තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම බෞද්ධ රූපවාහිනී නාලිකාව බෞද්ධ ගුවන්විදුලිය සජීව ලෙසින් මේ විවේකී සෙනසුරාදා දවසේ ඔබව ආමන්ත්‍රණය කරන සජීව සද්ධර්ම දේශනාව විශේෂ දේශනාවක් ලෙස ආරම්භ කරන්නට අප මෙතෙන් සිට සූදානම්. අතීතයෙන් වර්තමානයට වර්තමානයෙන් අනාගතයට සම්බෝධි වෙහෙරෙන් මුළු ලෝකයටම තථාගත ශ්‍රී සද්ධර්මය sannivedanaya කරන්නට බෞද්ධ රූපවාහිනියත් ගුවන්විදුලියත් ශ්‍රී සම්බෝධි සදහම් සංගරාවත් ආරම්භ කළ පරම පූජනීය දරණාගම කුසල ධම්ම පින්වත් නායක ස්වාමින් වහන්සේ මෙරටට බිහි කළ ඒ පරමාදර්ශී නායකත්වය වත්මන ශ්‍රී සම්බෝධි විහෙරේ ගෞරවනීය විහාරාධිපති පූජනීය බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක හිමිපාණන් වහන්සේගේ ආදරණීය තාත්තා වෙනුවෙන් පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට එතුමන්ගේ ජන්මදිනය ඊයේ දවසට යෙදී තිබුණා. ඒ අරමුණු කරගෙන මෙම පරමාදර්ශී භික්ෂූන් වහන්සේත් ඒ වගේම පරමාදර්ශී ඒ දරුවන් මෙලවට ජනිත කළ ඒ ආදරණීය පියතුමන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙනයි අද මේ ධර්ම දේශනාව ගෞරවනීය බොරලන්දේ වජිරඥාන නායක හිමිපාණන් වහන්සේගේද අනුශාසනා ඇතිව සංවිධානය කරන්නට යෙදෙන්නේ. එම දේශනාව පැවැත්වීම වෙනුවෙන් මෙම පින්වත් පරිශ්‍රයට වැඩම කොට වදාළ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය නම කියනට අවසරයි පූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි හැම දිනම සාදු නාද පවත්වමින් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මේට වසරකට ඉහතදී පරලොව සැපත් සයිමන් වීරසිංහ දයාබර පියතුමන්ගේ 71 වන ජන්මදිනය වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම අද මේ දේශනාවේ ආරම්භන බව යලිත් මා සිහිපත් කරනවා. ඒ වගේ මීට වසර 14කට පෙර පරලොව සැපත් CPA මල්ලිකාරංජනී ආදිහෙට්ටි ඒ දයාබර මෞතුමියට පින් අනුමෝදන් කිරීමත් අද මේ උතුම් වූ ධර්ම දේශනාවේ තවත් උදාරතර අරමුණක් බවට පත් වෙනවා. සිය දෙමව්පියන්ගේ ගුණ සිතින් මෙනෙහි කරමින් මේ පින්වත් පරිශ්‍රයේ වැඩ සිටින කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ ආමාත්‍ය ජාලයේ ගරු සභාපති ලන්ඩන් නුවර ප්ලාස්ටෝව් ඩෙක්රිපාරේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන කොට ලංකාවේ ක්‍රියාත්මක සියලු බෞද්ධ ආමාත්‍ය ජාලයේ ශාඛාවන්හි කටයුතු ක්‍රියාකාරීව මෙහෙයවන සොයා බලන එවැගේම ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසලේ වත්මන් විදුහල්පති ධූරයේ හොබවන පූජනීය බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගෙන්ද අපට අවසරයි. සාදු සාදු සාදු. ඒ අනුව ප්‍රදීපා නිවස හෙලියල් කුඹුර බොරලන්ද ලිපිනෙහි පදිංචි ප්‍රසන්න පද්මසිරි ප්‍රසන්න සමන්සිරි ප්‍රියන්ත අබේසිරි යන දරුවන් ප්‍රබුද්ධිකා ප්‍රියංගනී ඉන්දු අයුරාංගනී ලේලිවරුන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් සීමිත පිරිසක් පවතින COVID-19 වෛරස් තත්ත්වයේ හමුවේ ඊටාම සෞඛ්‍ය ආරක්ෂිතව අද මේ අවස්ථාවට ඒ ආදරණීය දෙමව්පියන්ගේ ගුණ මෙනෙහි කරන්නට ඒ පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට මේ පරිශ්‍රයට සහභාගීව සිටිනවා. ඒ පිරිසත් ඊටාම දුරක් ගෙවාගෙන සම්බෝධි විහෙරයට පැමිණ සිටිනවා. ඒ හැම දිනමත් බෞද්ධ ආමාත්‍ය ජාලය අපි ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. දැන් අපි ආරාධනා කරමු මේ පින්වතුන්ට ප්‍රථමයෙන්ම ලෞතර භාග්‍යවතුන් වහන්සේ උදෙසා මල් පූජාවන් සිදු කරන්නට ඉනානතුරුව දේශකයන්න් වහන්සේට දෙහත් වට්ටිය පිළිගන්වා ඒ ආරාධනාවන් සිදු කරන්න ඒ මෞතුමියටත් පියතුමන්ටත් මා ආරාධනා කරනවා භාග්‍යවතුන් වහන්සේ උදෙසා ගෞරවනීය ස්වාමින් වහන්සේලාට ඒ මල් වට්ටිය අතගස්වා පූජා කරන්න ඒ වගේම ඉනානතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට දෙහත් වට්ටිය පිළිගන්වා ඒ ආරාධනාවන් සිදු කරන්නට එහෙමනම් ඒ උතුම් පියගුණයට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට මේට වසර 14කට පෙර පරලොව සැපත් මේ උදාරතර භික්ෂූ චරිතය වෙන්ම මේ ආදර්ශමත් දරුවන් මෙලොවට බිහි කළ ආදරණීය මෞතුමියට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන මේ දේශනාව සිදු කරන්නට අපි මෙතෙන් සිට අපගේ පූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. ඒ සඳහා පෙර සූදානමක් ලෙසින් සියලු දෙනාම තිසරණ සහිත උතුම් පංචශීලය සමාදන් වීමට සාදුනාදයක් පවත්වා තෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම් ပි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදී තම්බං ආම බන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං සාදු 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 ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කම්මාරාමෝ හෝති
බස්සාරාමෝ හෝති නිද්ධාරාමෝ හෝති ඝන සංඝනිකාරාමෝ හෝති සංසග්ගාරාමෝ හෝති ප්‍රපංචරාමෝ හෝති ගෞරවනීය අපගේ කල්යාණ මිත්‍ර බෞද්ධ නාලිකාවේ අධ්‍යක්ෂක බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි සද්ධාවන්ත කාරුණික පින්නතුනි පින්වත් හැම දිනාම සෝදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම බලාපොරොත්තුව සූදානම. ඉතින් අද ධර්ම දේශනාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ ප්‍රදීපා නිවස හෙළයල් කුඹුර බොරලන්ද ලිපිනෙහි පදිංචි පින්වත් ප්‍රසන්න පත්මසිරි මහත්මයා ප්‍රසන්න සමන්සිරි මහත්මයා ප්‍රියන්ත අබේසිරි මහත්මයා ප්‍රදාන ඒ දරුවන් ඒ වගේම ප්‍රබුද්ධිකා පියංගනි ඒ වගේම ඉන්දු අයිරාංගනි කියන ලේඩිවරුන් ඇතුළු මේ ඥාති හිත මිත්‍රාදී හැම දෙනාම පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ පෙරමුණේ තබාගෙන අද මේ සිදු කරන්නේ කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් කරන මහා පින්කමක්. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා කතඤ්ඤෝ කතවේදී පුග්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. කළගුණ දන්න කළගුණ සලකන අය ඊටාම දුර්ලභයි. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළා විතරක් නෙවෙයි උන්වහන්සේ මේක ක්‍රියාවෙන්ම අපට පෙන්වලා තියෙනවා. බලන්න තථාගතයන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා බෝධින් වහන්සේ දිහා සතියක් බලාගෙන අනිමිස ලෝචන පූජාව කළේ වෙන කිසිම දෙයකට නෙවෙයි කළගුණ සලකන්න. ඒ වගේම මහා බ්‍රහ්මයා ධර්ම දේශනාවට ආරාධනා කළාම උන්වහන්සේට ඉස්සෙල්ලාම මතක් වුණේ ආලාර කාලාම උද්දක රාම්පුත්ත කියන අය. ඒ අය මිය ගිහිල්ලා ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ ගයා සීසයට පස්වග ස්වාමින් වහන්සේලා හොයාගෙන පාගමනින් වැඩම කළේ කළගුණ සලකන්න. මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේ පසු කාලේ භික්ෂුණියක් බවට පත් වුණා. ඒ වගේ මහා රහත් භාවයට පත් වුණා. මෙතුමිය පිරුණුවන් පාණ්ඩ කාලේ ළඟා වුණාම බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියා සිටියා ස්වාමීනි මට ඔබ වහන්සේත් එක්ක ටිකක් කතා කරන්න අවසර දෙන්න. භාගතුන් වහන්සේ අවසර දුන්නා. ඒ වෙලාවේ මේ අම්මා කියනවා ඔබ වහන්සේගේ අම්මා මහා මායා මගේ සොහොයුරිය. ඔබ වහන්සේ ඉපදිලා දින 7කින් මිය පරලෝ ගියා. ඒ වෙලාවේ මටත් දරුවෙක් හිටියා. මගේ දරුවා මං කිරිමව්වරුන්ට බාර දීලා ඔබ වහන්සේගේ බාරකාරත්වය මම ගත්තා. මගේ ඇඟේ ලේ තමයි ඔබ වහන්සේට කිරි කරලා පෙව්වේ. අද ඔබ වහන්සේ ලෞතර බුදු වුණත් මගේ පුතා කිව්වා. එහෙම කියලා මේ අම්මා කියනවා හැබැයි ස්වාමීනි මේ අනවරාග්‍ර සංසාරෙන් අත මිදෙන්නට ඔබ වහන්සේ මට අමා කිරි පෙව්වා. ඒ නිසා ඔබ වහන්සේගේ සුවච දියණියක් මම කිව්වා. එහෙම කියලා මේ අම්මා පිරිනුවන් පාන්නට අවසර ඉල්ලනකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ආසනෙ නැගිට්ටා. කතඤ්ඤෝ කත වේදිත්වය.
මේ අම්මා පිරිනුවන් පාන්ට වඩිනකොට පුංචි දරුවෙක් වගේ ලෞතර බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපති තෙරණින් වහන්සේගේ පිටිපස්සෙන් වැඩම කළා තියෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පළමු පසුගමන් යෑම, අවසාන පසුගමන් යෑම. බලන්න අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කළගුණ සැලකීම කියන එක පින්නතුනේ අංක 1ට ක්‍රියාවෙන්ම පෙන්නලා තියෙනවා. ඒ අනුව අපේ පින්වත් වජිරඥාන ස්වාමීන් වහන්සේ, ඒ වගේ මේ සහෝදර පිරිස, මේ ඥාති හිත මිත්‍රාදීන් බොහෝම සතුටටපත් වෙන්නට ඕන. කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් කරන මහා ප්‍රාප්ති දානමය පින්කමක් මේ සිද්ධ වන්නේ. විශේෂයෙන් මීට වසරකට පෙර පරලෝ සැපත් සයිමන් වීරසිංහ දයාබර පියාණන් වහන්සේගේ 71 වන ජන්මදිනය සිහිපත් කරගෙන තමයි එතුමාට පින් අනුමෝදන් කිරීමේ උදාර අභිලාෂයෙන් තමයි අද මේ පින්කම සිද්ධ වන්නේ. එහෙනම් ඒ පියාණන්, ඒ වගේ මේ මෑණියන් ප්‍රධාන කොට ඇති සියලු ඥාතීන් මේ පින් දැක සාදු සාදු කියා අනුමෝදන් වෙත්වා කියන උදෙසීමෙන් යුක්තව අපි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. පින්නතුනි, අද ධර්ම දේශනාව සඳහා මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ බණ කියන මටත් බණහන ඔබටත් 100%ක්ම වටිනා සූත්‍ර දේශනාවක්. 99%ක් එහෙම නෙවෙයි. 100%ක්ම වටිනවා මේ දේශනාව. මේ දේශනාවේ නම තමයි බද්දිකා මරණ සූත්‍රය. පාලි භාෂාවෙන් බද්ද කියලා කියන්නේ සොඳුරු කියන එක. මරණය කියන්නේ ඉතින් අපි කාටත් සිද්ධ වෙන මේ මරණය. එහෙනම් සොඳුරු මරණය පිළිබඳව වදාළ උතුම් දෙසුමක්. අපිට තේරෙන විදිහට කිව්වොත් සතුටින් මැරෙන විදිහ දේශනා කරපු උතුම් දෙසුමක්. ඉතින් මේ දේශනාව ශ්‍රාවක භාෂිතයක්. සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ වදාළ උතුම් දෙසුමක්. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවන මහා විහාරේ වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලා පිරිසක් තථාගතයන් වහන්සේගෙන් කමඨහන් අරගෙන ඈත වනයකට ගියා භාවනා කරන්න. උන්වහන්සේලා පුදුම උනන්දුවකින් භාවනා කළා. පුදුම කැපවීමක් කළා. නමුත් ප්‍රතිඵල නැහැ. මේ ස්වාමීන් වහන්සේලාට හරි දුකක් ඇති වුණා. අනේ අපි කොච්චර සද්ධාවෙන් මහාන වෙච්ච අයද. නමුත් අපට අපේ ඉලක්කය කරා යන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ විදිහට භාවනා කර කර ඉඳලා හරියන්නේ නැහැ. අපි නැවත යමු භාග්‍යතුන් වහන්සේ හම්බෙන්න කියලා මේ ස්වාමීන් වහන්සේලා කතිකා කරගෙන නැවත ජේතවනාරාමයට ආවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වන්දනා කළා. උන්වහන්සේ පිළිසඳර කතාවේ යෙදුණා. හැබැයි විශේෂ දේශනාවක් මේ ස්වාමීන් වහන්සේලාට කළේ නැහැ. පින්නතුනේ, අපි මෙතනදී තේරුම් ගන්නට ඕන බුදුරජාණන් වහන්සේ, දැන් අපි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්න ප්‍රාර්ථනා කරනවානේ. හැබැයි අපේ පාරමී ශක්තිය, අපේ නුවණ දියුණු වෙලා නැත්තම් අපිට බුදුරජාණන් වහන්සේලා කොච්චර මොන ගැහුණත් මේ චතුසත්‍ය අවබෝධ කරගන්න බෑ. මේ භික්ෂුන් වහන්සේලාටත් උනේ ඒකමයි. බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රී හස්තයෙන් සිවුරු පටිය ගැට ගහ ගන්න පින තිබ්බට ඒ ඥාන ශක්තිය දිනු වෙලා තිබුණේ නැහැ. දැන් බලන්න කොසල් මහ රජුරු හැමදාම හවසට ගිහිල්ලා බණ ඇහුවා. සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ කියලා වෙනම සංයුත්තයක් තියෙනවා. ඒකේ තියෙන්නේ කොසල් රජුරවන්ටම කියපු බණ. නමුත් කොසල් මහ රජුරවන්ට සෝහාන් වෙන්නවත් බැරි වුණා. ඒ නිසා අපි ඒ කාරණෙත් හොඳට මතක තියාගන්නට ඕන. මේ ලැබිච්ච මොහොතේ අපි හොඳට ಗುಣධර්ම පුරන්න ඕන, ප්‍රතිපත්ති පුරන්නට ඕන. ඉතින් දැන් මේ ස්වාමීන් වහන්සේලා
විශේෂ දේශනාවක් සිද්ධ නොවිච්ච නිසා ටිකක් බොහොම දුකෙන් පැත්තකට වෙලා හිටියා. ඒ වෙලාවේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පින්නතුල දන්නවා නිතරම මේ සබ්‍රක්‍මචාරින් වහන්සේලා කෙරෙහි ලොකු උනන්දුවකින් කටයුතු කරන්න. කියන්නේ ලොකු අවධානයකින්. දැන් ගෙදරක වුණත් එක දරුවෙක් හරි අසන්තෝෂෙන් නොසතුටෙන් ඉන්නවා නම් අම්මට අහු වෙනවනේ. අම්මට කිසිම දරුවෙකුට එහෙම හොර කරන්න ලේසි නෑ. අම්මා හැම වෙලේම දරුවාගේ පුංචි ඉරියව්වෙන් පවා තේරුම් ගන්නවා ළමයා ටිකක් කනගාටුවෙන් කලබලයකින් ප්‍රශ්නකින් ඉන්නේ කියලා. අන්න ඒ වගේ තමයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ සබ්‍රක්‍මචාරින් වහන්සේලා ගැන හොඳ අවධානයකින් ඉන්නේ. සරියුත් මහරහතන් වහන්සේට පේනවා මේ භික්ෂුන් වහන්සේලා හරියම දුකෙන් ඉන්නේ. ඉතින් උන්වහන්සේලා ළඟට ගිහිල්ලා ටිකක් කතා කරලා කාරණේ තේරුම් ගන්නවා. තේරුම් අරගෙන සවැත් නුවර ජේතවනාරාමේ තියෙන ඒ ලොකු ගහක් මුලට මේ ස්වාමීන් වහන්සේලා එක්කන් යනවා. එක්කන් ගිහිල්ලා සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා ඇවැත්නි මං ඔබ වහන්සේලාට බණක් කියන්නයි දැන් හදන්නේ. ධර්මයක් කියලා දෙන්නයි හදන්නේ. හැබැයි මේ දේශනාව මාර්ගඵල ලබන්න එහෙම නෙවෙයි. මං අද ඔබ වහන්සේලාට මේ දේශනාව කරන්නේ සතුටින් මැරෙන විදිහ කියලා දෙන්න. බද්ධිකා මරණ සොඳුරු මරණය පිළිබඳව කියලා දෙන්නට. ඇයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මෙහෙම ප්‍රකාශයක් කළේ බණ කියන්න කලින්ම? මං අද බණ කියන්නේ ඔබ වහන්සේලාට මාර්ගඵල ලබන්න නෙවෙයි කියලා ප්‍රකාශයක් කරේ ඇයි? පින්නතුන් එහෙම ප්‍රකාශයක් කරේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන අසීමිත ගෞරවය නිසා. මොකද බුදුරජාණන් වහන්සේට කරන්න බැරි වැඩේ සරියුත් මහරහතන් වහන්සේ බණ කියලා කොහොමත් කරන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ කාරණේ මේ භික්ෂුන් වහන්සේලාට ඒත්තු ගන්වන්නයි සරියුත් මහරහතන් වහන්සේ වදාළේ අද මම බණ කියන්නේ මේ මාර්ගඵල එහෙම ලබන්න නෙවෙයි සතුටින් මැරෙන විදිහ කියලා දෙන්නයි. ඒකයි මම මේ මුලින්ම පින්නතුලට මතක් කළේ මේ දේශනාව අපට 100%ක්ම වටිනවා කියලා. මොකද මේ බණ කියන මමත් බණ අහන ඔබත් කවදා හරි කොතන හරි කොහොම හරි මරණයටපත් වෙනවාමයි. ඒක අපට වළක්වන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් ඒ මරණය සොඳුරු මරණයක් වෙන්න සතුටින් මැරෙන්නට පින්නතුන් මරණයටපත් වෙන්න පුළුවන් වුණොත් ඇත්තටම අපට සුගතිගාමි වෙනවා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඒකාන්තයෙන්ම අසන්තෝෂයෙන් කනගාටුවෙන් දුකෙන් මහා බරකින් අපි මරණයටපත් වුණොත් අපිට සුගතියක් අපේක්ෂා කරනවා කියන එක ලේසි නෑ. පින්නතුල ඒ පිළිබඳව මම දන්නවා බොහෝ දෙනෙක් දැනුවත් අපි කොච්චර පින්කම් කරගත්තත් පින්නතුනි අපේ මරණ මංචකයේදී මේ ආයතනයන් සංවර වෙලා තිබුණ නැත්තම් ඉන්ද්‍රිය සංවරය හොඳට තිබුණ නැත්තම් සිහිය දියුණු කරලා යෝනිසෝ මනසිකාරයේ තිබුණ නැත්තම් ආදිත්ත පර්යාය සූත්‍රයේ හැටියට අපිට ලොකු අනතුරක් තියෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි ඇහෙන් රූපයක් දැකලා ඒ රූපේ හා සම්බන්ධව ආස්වාද ජනකව කල්පනා කර කර ඉන්නකොට අර අපි කියන්නේ මනෝලෝකෙක ඉන්නවා කියලා. එහෙම මනෝලෝකෙක ඉන්නකොට අපේ මරණය සිද්ධ වුණොත් කෙලින්ම දුගතිය. ඉතින් බලන්න අපිට කොච්චර අනතුරක් තියෙනවද? හැබැයි මේකට අමෝතුවෙන් කලබල වෙන්න ඕනත් නැහැ. බය වෙන්න ඕනත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලට අපි මේ ගමන ගියොත් අපිට කිසිම බියක් නැතුව අපේ අපේක්ෂාව සපුරා ගන්නට පුළුවන්.
ඒ කාරණේ මුලින්ම කියා දීලා මේ දේශනාවට අවතීර්ණ වුණොත් හොඳයි. දැන් බලන්න පින්නතුනේ අපේ ලෝකය කියලා කියන්නේ මොකද්ද? මේ කනවා බොනවා අඳිනවා පළඳිනවා ඕකද අපේ ලෝකය. ඒකත් එක්තරා දෙයක් තමයි. නමුත් අපේ ලෝකය කියලා අපි කියන්නේ ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහස විඳිනවා, හිතට අරමුණු ගන්නවා. ඕකනේ අපේ ලෝකය නේද? අපි ජීවත් වෙනවා කියලා කරන්නේ ඔච්චර හොඳට කල්පනා කරලා බලන්න. ඕක තමයි අපේ ලෝකය. අපි සැප විඳිනවා දුක් විඳිනවා කියන්නේ ඔය ආයතන හරහාම සිදුවෙන දෙයක්. දැන් අපේ ඇහැට අපි කැමති රූප ලැබෙනවා නම් ඔන්න සැප. අකමැති රූප ලැබෙනවා නම් ඔන්න දුක. කනට කැමතිම ශබ්ද ඇහෙනවා නම් ඔන්න සැප. කනට අකමැති ශබ්ද ඇහෙනවා නම් අහන්න ලැබෙනවා නම් ඔන්න දුක. නාසයට කැමති ආග්‍රහණ සුවඳ විඳින්න ලැබෙනවා නම් ඔන්න සැප. නාසයට අකමැති ආග්‍රහණ විඳින්න ලැබෙනවා නම් ඔන්න දුක. දිවට කැමති රස ලැබෙනවා නම් ඔන්න සැප. දිවට අකමැති රස ලැබෙනවා නම් ඔන්න දුක. කයට කැමති පහස ලැබෙනවා නම් ඔන්න සැප. ඒ කයටම අකමැති පහස ලැබෙනවා නම් ඔන්න දුක. හිතටත් ඉතින් කැමැති අරමුණු ලැබෙනවා නම් සැපයි, අකමැති අරමුණු ලැබෙනවා නම් දුකයි. එතකොට බලන්න දුකයි සැපයි කියලා කිව්වට මහා ලොකු කද්දක් මෙතන නැහැ. මේ ආයතනයන්ට අපි කැමැති ටික ලැබෙනවා නම් සැපයි, අකමැති ටික ලැබෙනවා නම් දුකයි. ඊළඟට පින්නතුනේ මේ ආයතනයන් පිළිබඳව තවත් අපි පොඩ්ඩක් දැනුවත් වෙන්නට ඕන. මේ ආයතනයන් හරහා තමයි සියලුම අකුසල් සිද්ධ වෙන්නේ. මේ ආයතනයන් හරහා තමයි සියලුම කුසල් සිද්ධ කරගන්නත් අවස්ථාව ලැබෙන්නේ. ආයතනයන් සංවර කර ගැනීම තුළ තමයි සසර කෙටි වෙන්නේ. ආයතනයන් අසංවරය තුළින් තමයි සසර දික් වෙන්නේ. එහෙමනම් මේ ආයතන පිළිබඳව මීට වඩා අවධානයකින් හිටියොත් අපට කොච්චර සැනසෙල්ලක් ළඟා කරගන්න පුළුවන්ද? දැන් බලන්න අපේ මේ ඇහැට අපි කැමතිම රූපයක් ලැබෙනවා කියලා කියන්නේ පින්නතුනේ ඒක ඉබේ ලැබෙන දෙයක් නෙවෙයි. දැන් අපිට සාමාන්‍යයෙන් හිතෙනවානේ ඇහැට ලස්සන රූපයක් දකින්න ලැබෙනකොට මං ඉබේ දැක්කා කියලා වගේ හැඟීමක් තමයි එන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අපි කියන්නේ පටිච්ච සමුප්පාදේ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. ඉබේ සිද්ධ වෙන කිසිවක් නැහැ. දැන් සැප විඳින්න කුසල් කරලා තියෙන්න එපැයි. ඉතින් සැපේ කියලා කියන්නේ මේ ආයතනයන්ට ලැබෙන කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු නම් ඒකට හේතුවක් තියෙනවා. එහෙනම් අපි ඇහෙන් ලස්සන රූපයක් දකින්න සංසාරයේ කුසලයක් කරලා තියෙනවා. ඒ කුසලයේ විපාකයේ හැටියට තමයි අපි ලස්සන රූපයක් දකින්නේ. ඒ රූපේ දැක්කහම අපිට මේ ජීවිතයේ ඇති වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ඇයි ඒක දැක්කහම ආසාවක් ඇති වෙනවනේ. ශාචෝ මේක මට ගන්න තියෙනවා නම් ඉතින් ලෝභය කියලා කියන්නේ අකුසලයක්. ඒතර සංසාරේ අකුසලයක් කරලා අකමැති රූපයක් දකිනවා. දැන් අපි තරහකාරී අපි කැමතිම නැති කෙනෙක් දකිනවා කියන්නේ ඒ පින්නතුනේ සංසාරයේ කරගත් අකුසල කර්මයක විපාකයක්. ඒතර ඒක දැක්කහම අපිට කුසලයක් කුසල් සිතක් ඇති වෙන්නේ අකුසල් සිතක්ද? අකුසල් සිතක්. එතකොට දැන් බලන්න මේ සසර කියන එක මොන තරම් කුරිරුද? අපි සංසාරයේ කුසල් කරලා ලස්සන රූපයක් දැක්කත් ඇලෙනවා ඒක අකුසල්. සංසාරයේ අකුසල් කරලා අකමැති රූපයක් දැක්කත් අපට වැඩෙන්නේ අකුසල් සිතක්. හැබැයි අපි ධර්මයේ දන්නවා නම් සිහිය තියෙනවා නම් යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් මොන අරමුණක් දැක්කත් ඒක කුසලයක් බවට හරවන්න පුළුවන්. අපි හිතමු අපි ලස්සන රූපයක් දකිනවා.
අපිට යාන්තම් හිතා ගන්න පුළුවන් නම් අනේ ඉතින් ඕක අනිත්‍ය වෙලා යනවනි කියලා හිතුවනම් කුසල්. දැන් බලන්න අපේ පැරැන්නෝ මල් පූජා කරනකොට යොදාගෙන තියෙන ගාථාව පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතිහින ලබහාමි මොක්ඛං පුප්පං මිලායාති යතායි ධම්මේ කායෝ තථායාති විනාශ භවං. දැන් බලන්න ලොකු විපස්සනාවක් මෙතන තියෙනවා. ලොව තියෙන ලස්සනම නිර්මාණයක් වෙන මේ ලස්සන මල භාග්‍යතුන් වහන්සේට පූජා වේවා. මේ පූජා කිරීමෙන් අනල්ප පුණ්‍ය නිධානයක් නිධාංගත වෙනවා. මේ මල මිලින වෙලා පර වෙලා යනවා වගේ මගේ කයත් පර වෙලා යනවා. එතකොට බලන්න දැන් අපි ලස්සන දෙයක් දැකලා ලෝභයක් ඇති වෙන එක ස්වභාවයක් තමයි. නමුත් ඒ මොහොතේම හිත වෙනස් කරගෙන අනේ ඉතින් ඔක අනිත්‍ය වෙලා යනවනි කියලා හිතුවනම් කුසල්. දැන් අපි අකමැති අපවිත්‍ර දෙයක් දැක්කොත් අපි හිතමු කුණු ගොඩක් සතෙක් කුණු වෙලා තියෙන මොනවා හරි දෙයක් දැක්කොත් අනේ ඉතින් ඔය වගේ දේවල් මගේ ශරීරෙත් තියෙන්නේ මගේ ශරීරයත් කුණු වුණොත් ඔහොමනි කියලා හිතා ගන්න පුළුවන් නම් කුසල්. එතකොට බලන්න මේ සිහිය තියනවා නම් නුවණ තියනවා නම් මේ ඉන්ද්‍රිය ටික සංවර නම් කුසල් මවන්න බැරිද? කුසල් මවන්න පුළුවන්. ඒ නිසා මේ කාරණෙත් අපි විශේෂයෙන්ම මතක තියාගෙනම මේ දේශනාව ශ්‍රවණය කරනකොට අපට හොඳට මේක වටහා ගන්න පුළුවන්. එහෙමනම් පින්නතුනි සතුට කියලා කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. සොම්නස් උපදවන හැඟීම් කියලා කියන්නේ මේ ඇහැට ලැබෙන කැමති රූප, කනට ලැබෙන කැමති ශබ්ද, නාසයට ලැබෙන කැමති ආග්‍රහණ, දිවට ලැබෙන කැමති රස, කයට ලැබෙන කැමති පහස, සිතට ලැබෙන කැමති අරමුණු. මේක තමයි සතුට කියලා කියන්නේ. ඕක තමයි ඉතින් සැප කියලාත් කියන්නේ. එහෙමනම් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට වදාරනවා ඇවැත්නි මේ මරණය කියන එක අපි කාටත් මේ බණ කියන මටත් ඒ වගේම බණ අහන ඔබටත් සාධාරණ දෙයක්. මේක කාටවත් වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් ඒක අපේ පින්නතුල්ලාට අමෝතුවෙන් ධර්ම දේශනාවකින් කියන්න ඕන දෙයක් නෙවෙයි. හැමෝම මේ කාරණේ හොඳට දන්නවා. ඉතින් අපි මොන විදිහට ජීවත් වුණත් මාස 1000යි ජීවත් වෙන්නේ. අවුරුදු 100ක් කියලා කියන්නේ මාස 1200නේ. ඉතින් අද කාලේ අපට අවුරුදු 100ක් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මාස 1000ක් කියලා කියමු. මාස 1000ක් ලැබෙනවා කියන්නේ ඒක ලොකු දෙයක්. දවස් කීයක් හම්බෙනවද? අවුරුදු 100ක් ජීවත් වුණොත් දවස් 36000යි. බලන්න අපට කොච්චර සැලසුම් තිබුණත් මොන බලාපොරොත්තු තිබුණත් මොන උගත්කම් දැනුවත්කම් මොනවා තිබුණත් අවුරුදු 100ක්ම හිටියොත් දවස් 36000යි හම්බෙන්නේ. එතකොට ඒකෙමුත් බලන්න අපිට අවුරුදු 100ක් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහනේ. එහෙනම් දවස් 25000ක් 30000ක් තමයි අපි පරමාවිස වින්දොත් ජීවත් වෙන්න හම්බෙන්නේ. එහෙමනම් අපේ මේ මරණය සොඳුරු මරණයක් කර ගැනීම අපි හැම දිනාගේම වගකීමක්. ඊළඟට විශේෂයෙන් මතක් කරන්නට ඕන මේ කාරණා 6 සතුටෙන් මරණයටපත් වෙන්නට වදාළ මේ කාරණා 6 ඇත්තටම භාවනාවක් කරන කෙනෙකුට පූර්වක්‍ෘතියක් හැටියටත් හොඳට ගැලපෙනවා. දැන් මේ දේශනාව අවසානයේ පින්නතුල්ලට ඒක හොඳට වැටහි. ඉතින් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාරනවා සතුටින් මැරෙන්න නම් අංක 1ට න කම්මාරාමෝ හෝති. ඒ කියන්නේ මොකද්ද? වැඩ වලින් අයින් වෙන්නට ඕන. ඉතින් මේ ඇත්ත බලලා ඒක හරි කතාවක් නේ. අපි කොහොමද වැඩ වලින් අයින් වෙන්නේ කියලා නේද? නෑ පින්නතුනි මේක හොඳට තේරුම් ගන්න අපේ ජීවිතේ අපි සැලැස්මකට අනුව ගෙන යන්නට ඕන. දැන් අපි මුලින්ම කල්පනා කරලා බලමු ඇයි අපි වැඩ කරන්නේ?
අපි වැඩ කරන්නේ දැන් ජීවත් වෙන්න රස්සාවක් රැකියාවක් කරන්න එපේ. ඒ නිසා අපි වැඩ කරනවා. ඒක පළවෙනි දේ. ඊළඟට අපි වැඩ කරන්නේ ඇයි? ඊළඟට අපි වැඩ කරනවා වැඩ කවුරු හරි කිව්වොත් අනේ මෙන්න මේක කරලා දෙන්න කියලා කිව්වොත් උපකාරයක් පිණිස කාට හරි උදව්වක් කරනවා. ඊළඟට අපි වැඩ කරනවා වැඩ පිණිස වැඩ කරනවා. වැඩ පිණිස වැඩ කරනවා කියන්නේ කුස්සියට ගියොත් මුළු තැංගෙට ගියොත් වැඩ නැතුව බෑ. ඒක අත ගන්නවා මේක අත ගන්නවා. වත්තට ගියොත් වත්ත කුරුටු ගන්නවා. වැට හදනවා වැඩ නැතුව බෑ. වැඩ පිණිස වැඩ කරනවා. පින්නතුනි මෙතන මේ වැඩ වලින් අයින් වෙන්න කියලා කියන්නේ ඇත්තටම අපේ ජීවිතේ සැලැස්මකට ගෙන යන්න ඕන. මේ වැඩවලටම ඇබ්බැහි වෙලා හිටියොත් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාරනවා සතුටින් මැරෙන්න බෑ. දැන් බලන්න යන්ත්‍රයක් වුණත් ඒ යන්ත්‍රයේ යාන්ත්‍රණය හොයාගන්න ඕන නම් යන්ත්‍රේ නවත්තන්න එපා. යන්ත්‍රේ නවත්තන්න නැතුව දුවන මැෂින් එකකින් අපිට පුළුවන් දේ යන්ත්‍රේ යාන්ත්‍රණය හොයන්න. යාන්ත්‍රණය හොයන්න බෑ. එහෙනම් අපේ ජීවිතයේ සැලැස්මකට ගෙන යන්න ඕන. ඉතින් මෙතන තේරුම් ගන්න ඕන මේ වැඩ කරන්න එපා කියලා කියන්නේ මේ මූණ සෝද ගන්න එපා, ඇඳුම් සෝද ගන්න එපා, ගෙවල් අතු ගා ගන්න එපා, කෑම පිසින්න එපා කියන එක නෙවෙයි. අර කෙලවරක් නැති ව්‍යාපෘති. දැන් බලන්න සමහර අය අවුරුදු 75 80 ගිහිල්ලත් කෙලවරක් නැහැ එක එක ව්‍යාපෘති. වෙලහෙන දාම් ව්‍යාපාර කටයුතු වැඩ කෝටියක් ඒ මිනිස්සයාගේ ඔළුවේ. යකාගේ කම්මල වගේ ඔළුව. එහෙම මිනිස්සෙකුට සතුටෙන් මැරෙන්න පුළුවන්ද? ඒ සමහර අම්මලා කියන්නේ ඇවිල්ලා අනේ ස්වාමීන් වහන්සේ මගේ වැඩ ඔක්කොම ඉවරයි. හැබැයි මගේ මේ බාල දුව තාම විවාහ වෙලා නැහැ. අනේ ළමයාත් විවාහ කරලා දුන්නොත් මට සතුටෙන් මැරෙන්න පුළුවන් කියනවා. අර බලන්න වැඩ ඉතුරු වෙලා තිබ්බොත් සතුටෙන් මැරෙන්න බෑ. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්නට ඕන අපේ වයසත් එක්ක අපි කල්පනාකාරීව ඒ විස්රාම සුවය අපි හොඳට විඳින්න තේරුම් ගන්න ඕන. එහෙම නැතුව පින්නතුනි වයසට ගිහිල්ලත් කෙලවරක් නැතුව වැඩවලටම හිත යොදාගෙන ඉන්න කෙනෙකුට සතුටින් මැරෙන්න බෑ. දැන් එදා මේ දේශනාව සරියුත් මහරහතන් වහන්සේ කළේ භික්ෂුන් වහන්සේලාට කෙනෙක් මම දන්නවා. අද මම මේ බණ කියන්නේ ගිහියන්ට කියන එකත් මම දන්නවා. පින්නතුනි ගිහි වුණත් පැවිදි වුණත් අපි දෙපක්ෂයේම මරණයටපත් වෙනවා. ඉතින් පැවිද්දෙක් වුණත් එහෙමයි අපි මේ පැත්තත් විශේෂයෙන්ම කියන්නට ඕන. පැවිද්දෙක් වුණත් මේ වැඩවලටම ඇබ්බැහි වුණොත් අපවත් වෙනකම් මේක නවත්තන්න බෑ. දැන් භික්ෂුන් වහන්සේ නමක් කියලා කියන්නේ අනේක සාරි ජීවිතයක්නේ. භික්ෂුන් වහන්සේ නමක් විහාරයක් හදන එක, ආරාමයක් හදන එක, භාවනා මධ්‍යස්ථානයක් හදන එක එක ලොකු දෙයක්. විශාල දෙනෙකුට ලොකු පිහිටක් වෙන එකක්. හැබැයි උන්වහන්සේත් හොඳට තේරුම් ගන්න ඕන යම් කිසි කාල වකවානුවක මේක බෙදා හදාගෙන මෙන්න මේ කාලය වෙනකොට මං වැඩ නවත්තනවා. එහෙම නැති වුණොත් ස්වාමීන් වහන්සේට වුණත් අපවත් වෙනකන් වැලි ගඩොල් සිමෙන්ති නැතුව බෑ. ඒක තමයි ස්වභාවය. මොකද ඒකට ඇබ්බැහි වෙනවා. මෙතන මේ කියන්නේ ඇබ්බැහිය හොඳ නැහැ. මම අහලා තියෙන අපේ මීත්‍රිගල වැඩ හිටපු ඥානාරාම පණ්ඩිත ස්වාමීන් වහන්සේ ළඟට දවසක් එක ස්වාමීන් වහන්සේ නමක් ගිහිල්ලා තියෙනවා වඳින්න. ටිකක් කතා කර කර ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා හාමුදුරුවරු කරන ඕනම වැඩක් හරියනවා කියලා. ඒ කියන්නේ දැන් බලන්න හාමුදුරුව කෙනෙක් ගොඩනැගිල්ලක් පන්සලක් හදන්න ගත්තොත් කොහොම හරි හදනවානේ. ඊළඟට කේන්දර බලන්න එහෙම හාමුදුරු කෙනෙක් පෙළඹුණොත් අංක එකේ දෛවඥ වෙන්නේ නැද්ද? වෙනවා. වෙදකම පටන් ගත්තොත් ඒත් එහෙමයි. ඉහළටම යනවා. ඉතින් ඕනම දෙයක් කරොත් දැන් ඡන්දිල්ලුවත් පාර්ලිමේන්තුව උනත් එනව නේද? නමුත් උන්වහන්සේ කියලා තියෙනවා
හාමුදුරුවෝ කරන හැම වැඩක්ම හරියනවා මහානකම හැර කියලා. ඒ නිසා සියලු වැඩ නවත්තලා මහානකම කරගන්න කියලා උන්වහන්සේ අවවාද කරලා තියෙනවා. එහෙමනම් මේක මේ ඇත්තන්ට විතරක් කියන දෙයක් නෙමෙයි. අපිත් මේ දේශනා කරන ගමන් මේවා හොඳට තේරුම් අරගන්නට ඕන දෙයක්. ඒ නිසා අප දෙපක්ෂයට මම මේකයි කිව්වේ ඔබටත් මටත් අපි හැමෝටම වැදගත් සූත්‍ර දේශනාවක්. එහෙමනම් පළවෙනි කාරණේ දැන් කාටත් පැහැදිලි සතුටින් මැරෙන්න නම් අපි වැඩවලින් අයින් වෙන්නට ඕන. ඒක පළවෙනි කාරණය. ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා සන්තෝෂයෙන් මැරෙන්න නම් දෙවෙනි කාරණය බස්සාරාමෝ හෝති. බස්සාරාමය කියලා කියන්නේ කතාව. පින්නතුනි මේ කතාවට ඇබ්බැහි වුණොත් ඒකත් මහා විනාශයක්. දැන් බලන්න අපි බයිනවනේ කුඩු බොන මිනිහට කුඩු කාර්යා කියලා බයිනවා. මත් වතුරට ඇබ්බැහි වෙච්ච මිනිස්සයාට අපි බයිනවනේ මේ බේබද්දා මේකට ඇබ්බැහි වෙලා කියලා. ඇත්තට මට නම් හිතෙන්නේ මේ කතාවට ඇබ්බැහියත් ඒ වගේම එකක්. මේ කතාවට ඇබ්බැහි වුණාම පින්නතුනේ මේක නැතුව බෑ. පාරේ යන කෙනෙක් හරි අල්ලගෙන කතා කරනවා. ඉතින් සමහර අය මම අහලා තියෙනවා මේ කතාවට ගොඩාක් ඇබ්බැහි වෙච්ච අය මරණ මංචකයේ පණ ඇද ඇද වුණත් කතා කරනවා. ඒ තරම් කතාවට ආසයි. එහෙමනම් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාරනවා සතුටින් මැරෙන්න නම් මේ කතාවට තියෙන ඇබ්බැහි අඩු කරගන්න ඕන. හැබැයි මෙතනදී එකක් මතක තියාගන්න මේ කියන්නේ කතා කරන්න එපා කියන එක නෙවෙයි. දැන් භික්ෂුන් වහන්සේලා පිරිසක් ඒත් වස් කාලෙක ඈත වනයක භාවනා කළා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා වත් සමාදන් වෙන්න කලින් කතිකා කරගත්තා අපි හොඳට මහානදම් පුරන්න ඕන සමගියෙන් ඉන්න ඕන. ඉතින් සමගියෙන් ඉන්න තියෙන හොඳම දේ තමයි කතා නොකර ඉන්න එක. මේ ස්වාමීන් වහන්සේලා කතිකා කරගත්ත අපි කතා කරන්නේ නැතුව ඉමු. එහෙම අදිෂ්ඨාන කරගෙන දැන් වස් කාලේ ගත කරනවා. අවශ්‍යතාවයක් වුණාම අතින් පයින් තමයි කියන්නේ. ඉතින් දවස් ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ දකින්න ගිහිල්ලා ජේතවනාරාමයට ගියහම තථාගතයන් වහන්සේ පිළිසඳරෙහි යෙදෙනවානේ. අනේ භාග්‍යතුන් වහන්සේ අපි හොඳ ක්‍රමයක් හොයාගත්ත සමගියෙන් ඉන්න. ඔය කතාවට ගියාමනේ එක එක ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා අපි කතා නොකර හිටියා. බුදුරජාණන් වහන්සේ දොස් කිව්වා. ඒක පින්නතුනේ වෘතයක්. එහෙම කතා නොකර ඉන්න කියලා නෙවෙයි මේ කියන්නේ. මේ හැම එකකදීම කියන්නේ මේ වාට තියෙන ඇබ්බැහි අඩු කරන්න. දැන් බලන්න අපේ මේ කය සංවර කරගන්න ටිකක් ලේසි. හැබැයි වචනේ සංවර කරගන්න ටිකක් හරි අමාරුයි. දැන් අපේ ජීවිත ගත්තාම වැඩියෙන්ම අපට ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ මොකක් නිසාද? කට නිසා. එහෙමනම් කට සංවර කරගන්නවා කියන එක හරි වටිනා දෙයක්. හැම වෙලේම ඕන එකටයි එපා එකටයි හැම වෙලේම කතා කරන්න පුරුදු වෙච්ච මිනිස්සයාට මේ සමාජයෙන්වත් ගෞරවයක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් අවශ්‍ය දේ පමණක් කතා කරලා නිශ්ශබ්ද වෙන කෙනාට නිතින්ම ලොකු ගෞරවයකුත් ලැබෙනවා. කෙලවරක් නැතුව කතා කරන අය හැම වෙලේම ඉන්නේ දුකෙන්. අනේ අරක කියවුණාද මේක කියවුණාද ඔය නොඑක් විදිහට හිතට විතර්ක. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ දිව කියලා කියන්නේ හරියට කෙටේරිය වගේ කියලා උන්වහන්සේ වදාළේ. බලන්න කෙටේරිය කියනකොට අපිට බයකොත් ඇති වෙනවා. මේ ඇට නැති දිව උන්වහන්සේ උපමා කළේ කෙටේරියකට. එහෙමනම් පින්නතුනි මේ වචනය පාලනය කරගන්න අපි හොඳට පුරුදු වෙන්නට ඕන. තථාගතයන් වහන්සේ වදාළේ සම්නිපතිතානං වූ භික්ඛවේ ද්වං කරණියං. මහණෙනි එකතු වුණාම වැඩ දෙකක් තියෙනවා කරන්න එක්ක නිශ්ශබ්දව භාවනා කරන්න ඕන. එහෙම නැත්නම් ධර්මයේ පමණක්ම කතා කරන්න ඕන. ඉතින් දැන් බලන්නකො අපේ ජීවිත ගත්තාම අපි මේ ජීවිතේ කොච්චරනම් දේවල් කතා කරලා තියෙනවද?
ඒකෙන් අපට ප්‍රයෝජනයක් වෙලා තියෙන කොච්චරනම් ටිකක්ද. ඒ නිසා පින්නතුනේ මේක බොහෝම කල්පනාවෙන් යුක්තව දෙතිස් කතා වලින් පුළුවන් තරම් ඈත් වෙන්න. දැන් අපි හොරු ගැන කතා කරනවා, ආණ්ඩුව ගැන කතා කරනවා, නළු නිළියෝ ගැන කතා කරනවා. බලන්න මේ කතාවන්ගෙන් වෙන්නේම එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. නමුත් අපි අල්පේච්ඡතාවයේ පිළිබඳව කතා කරනවා නම්, ලැබිච්ච දෙයකින් සතුටු වීම පිළිබඳව කතා කරනවා නම්, විවේකයේ පිළිබඳව කතා කරනවා නම්, ඊළඟට සංසර්ගයෙන් තොරව ඉඳීම පිළිබඳව කතා කරනවා නම්, සීලය පිළිබඳව කතා කරනවා නම්, සමාධිය පිළිබඳව කතා කරනවා නම්, ප්‍රඥාව පිළිබඳව කතා කරනවා නම්, ඒ වගේම වීරිය පිළිබඳව, නිවන පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් නම් කොච්චරනම් අපිට දහම් දැනුමක් ඇති වෙනවද? ඒ වගේම විරාගික හැඟීම් අපේ සිත් තුළ ඇති වෙනවද? ඒ නිසා ඔන්න ඔය කියපු දස කතාවන්ගෙන් යුක්තවම කාලය ගත කරන්න අපි හැම කෙනෙක්ම පුරුදු වෙන්නට ඕන. එහෙමනම් දැන් කාටත් පැහැදිලි සතුටින් මරණයටපත් වෙන්න කැමති නම් දෙවනුව අපි පුරුදු කරගන්න ඕනේ මොකද්ද? කතාවෙන් අයින් වෙන්නට ඕන. තුන්වෙනි කාරණේ තමයි නිද්ධාරාමෝ හෝති. ඒ කියන්නේ නින්දට ඇබ්බැහිය. දැන් මේකෙදි විශේෂයෙන් මතක තියාගන්න අපට නින්ද අවශ්‍යයි. සාමාන්‍ය මිනිස්සෙකුට නින්ද යම් කිසි මට්ටමකට අවශ්‍යයි නේද? හැබැයි ඒකට ඇබ්බැහි වුණොත් තමයි ප්‍රශ්නේ. උදේටත් නිදිනවා, දවල්ටත් නිදිනවා, රැයටත් නිදිනවා. ඒ නින්දටම ඇබ්බැහි වෙලා ඉන්න කෙනාට සතුටෙන් මැරෙන්න බෑ කියනවා. එහෙමනම් ඒ කාරණේ අපි හොඳට මතක තියාගන්නට ඕන. අර නිකන් ඌරෝ වගේ, බල්ලෝ වගේ නිතරම නිදා ගන්න පුරුදු වෙච්ච මිනිස්සයා දුගතිගාම වෙනවා. නින්ද කියලා කියන්නේ පින්නතුනි කාලේ කාදැමීමක්නේ. නිදාගත්තාම ඉතින් මැරුණා වගේ. එහෙමනම් මෙතන නිදා ගන්න නැතුව උඩ බලාගෙන ඉන්න කියනවා නෙවෙයි. නොනිදා ප්‍රතිපත්ති පුරන්න කියලායි මේ කියන්නේ. දැන් බොහෝ දෙනෙක්ගෙන් ආපුවාම භාවනා කරනවාද කියලා අනේ හාමුදුරුවනේ භාවනා කරන්න භාවනාව කියාමේ හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියනවා. එහෙමනම් හුස්ම ගන්න වෙලාවක් හදා ගැනීම තමයි භාවනාව කියලා කියන්නේ. දැන් බලන්න වෙලාවක් නැති අයට අපි හිතමු දැන් උදේ 6ට අවදි වෙනවා නම් උදේ 5ට අවදි වෙනවා නම් එතන පැයක් තියෙනවා. රෑ 10ට නිදා ගන්නවා නම් රෑ 11 වෙනකන් ටිකක් පමා කරා නම් එතන පැයක් තියෙනවා. බලන්න පැය දෙකක් නිකම්ම හදා ගන්න පුළුවන්. ඒ නිසා මේ කාරණෙත් හොඳට මතක තියාගන්න සතුටින් මැරෙන්න ඕන නම් නිନ୍ଦ පාලනය කළ යුතුයි. හතරවෙනි කාරණේ ඝන සංගනිකාරාමෝ හෝති. ඝන සංගනිකාවේ කියලා කියන්නේ අර කුරුළු රෑන වගේ කීචි බීචි කී එකටම ඉන්න තියෙන කැමැත්ත. ඕක අපේ අයට හරියට තියෙනවා. අම්මා තාත්තා ඊළඟට දුව පුතා ජේලි බෑන මොනබුරු මිනිබිරියෝ ඥාති හිත මිත්‍රාදීන් එකටම ඉන්නයි කැමැත්ත. පින්නතුනි අපි එකටම හිටියට යන්න වෙන්නේ තනියෙන්. ඕනම දෙයක් එකපාර අතහරින එකද ලේසි ක්‍රමානුකූලව අතහරින එකද? ක්‍රමානුකූලව අතහරින එක ලේසි. එහෙනම් මෙතන මේ කියන්නේ අර එකඟක් තියෙන සතෙක් ඉන්නේ කඟේ නා අන්නේ විදිහට තනියෙන් ඉන්න ටිකක් අපි පුරුදු වෙන්න ඕන. අපේ බෞද්ධයන්ට මේ විවේකයේ ගැන ලොකු හැඟීමක් නැහැ. හැබැයි යථාර්ථයේ කරා යන්නට මේ විවේකයේ කියන එක අත්‍යවශ්‍යයි. දැන් බලන්න ඔය භාවනා සම්බන්ධව සූත්‍ර දේශනාවල මුලින්ම තියෙන්නේ මොකද්ද? අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා. අරණ්‍යයකට යන්න, ගහක් මුලකට යන්න, විවේක ස්ථානයක් හොයාගන්න. මෙතන කියන්නේ කැලේකටම යන්න කියන එක නෙවෙයි. විවේකය අපි කොහොම හරි පුරුදු කරගන්න ඕන. හුදකලාවේ යනවා එනවා, හුදකලාවේ gedara ඉන්නවා. ඉතින් ඔය පුරුද්ද ටිකක් අපි ඇති කරගන්න ඕන. දැන් අපේ ඇයට ඒක පුරුදු නෑ. ඔන්න gedara කවුරු හරි නැති වෙනකොට කෙලින්ම දුරකථන ළඟට. කෝල් එකක් අරගෙන කියන්නේ තනේ හරි පාළුයි gedara කවුරුත් නෑ. අර බලන්න. ඒක විඳින්න දන්නේ නෑ. එහෙනම් අපි කායි විවේකේ පුරුදු කරගන්න ඕන.
කාය විවේකයේ පුරුදු කරගත්තොත් තමයි චිත්ත විවේකය පුරුදු කරගන්න පුළුවන් වෙන්නේ. චිත්ත විවේකයේ සාර්ථක වුණොත් තමයි උපදි විවේකයේ කියන නිවන සාත්සාත් කරගන්න ලැබෙන්නේ. බලන්න පින්නතුනි, බුදුරජාණන් වහන්සේ නිවන හඳුන්වලා තියෙන විවේකයක් හැටියට. එහෙනම් මෙන්න මේ කියන ඝන සංගණිකාවෙන් එකට එකතු වෙලා අර ගෝසාවෙන් ඉන්න තියෙන කැමැත්ත ටික අඩු කර ගන්න ඕන. මේවා මේ කරනකොට මහා බෝඩ් දාගෙන කරන දේවල් නෙවෙයි. ඇඟට නොදැනි මේවා කරන්නේ. එහෙම නැතුව දැන් මං තනියෙන් ඉන්නේ. එහෙම කියාගෙන කරන්න ගියොත් කවදාවත් මේවා කරන්න බෑ. ඒ නිසා ඇඟට නොදැනි ලැබෙන විවේකයෙන් අපි ප්‍රයෝජන ගන්න ඕන. ඉතින් දැන් මේ කියපු කාරණා අමාරු දේවල්ද? අමාරු දේවල් නෙවෙයි නේද? දැන් වැඩවලින් ටිකක් අයින් වෙන එක ක්‍රමානුකූලව සැලැස්මකට ජීවිතය ගෙනියන්න බැරි කමක් නැහැනේ. ඊළඟට පින්නතුනි කතාව ටිකක් පාලනය කරගන්න බැරි කමකුත් නැහැනේ. නිନ୍ଦ පාලනය කරගන්න අපට පුළුවන්. ඊළඟට මෙන්න මේ කියන ඝන සංගණිකාව එකට එකතු වෙලා ඉන්න තියෙන කැමැත්ත ටික අඩු කරගන්න ඕන. ඊළඟට පස්වෙනි කාරණය සංසග්ගාරාමෝ හෝති. ඒකත් ඉතින් බැඳීමක්ම තමයි. සංසර්ග කියලා කිව්වහම මේක අට කතාවේ කොටස් පහකට බෙදෙනවා. දස්සන සංසග්ග, සවන සංසග්ග, සමුල්ලාප සංසග්ග, සම්භෝග සංසග්ග, කාය සංසග්ග. දස්සන සංසග්ග කියන්නේ දකින්න හරි කැමති. තමන් ප්‍රිය කරන අය. ඒකත් ඉතින් කාමයක් තමයි. නිතරම තමන් ප්‍රිය කරන කෙනා දකින්න කැමති. දැන් බලන්න ඔය සමහරු තමන් ප්‍රිය කරන කෙනාගේ ඡායාරූපේ ෆොටෝ එක පර්ස් එකේ දාගෙන ඉන්නවා. කියන්නේ පර්ස් එක අරින වෙලාවට එයා පේන්න ඕන. ඊළඟට බලන්න දැන් මේ තාක්ෂණයේ දිනු වෙලා තියෙන කාලේ කෝල් එකක් ගන්නකොට තමන් ප්‍රිය කරන කෙනාව දැක කතා කරන්න වීඩියෝ කෝල් එකක් ගන්න. ඒ මොකද ඒවට ඇබ්බැහි වෙලා. මම මේ කියන්නේ ඒවා දකින්න එපා කියන එක නෙවෙයි. හැබැයි පින්නතුනේ මේ ඇබ්බැහියයි හොඳ නැත්තේ. මේ දේශනාව පුරාම කියන්නේ මේ ඇබ්බැහිය අඩු කරගන්න. දස්සන සංසග්ග. සවන සංසග්ග කියන්නේ තමන් ප්‍රිය කරන කෙනාගේ හඬ නිතර ඇහෙන්න ඕන. ගෙදරින් එළියට යනකොටම විනාඩියක් යන්න නෑ ඔන්න ගෙදරට කෝල් එකක් දෙනවා. ඒ මොකද අර හඬ ඇහෙන්න ඕන. තමන් ඉන්න තැන දැනුවත් කරාට ඒක කමක් නෑ. හැබැයි ඒකට ඇබ්බැහිය හොඳ නෑ. ඊළඟට සමුල්ලාප. තමන් ප්‍රිය කරන අයත් එක්ක අල්ලාප සල්ලාප යෙදෙන්න හරි කැමතියි. සම්භෝග සංසග්ග. ඒ කියන්නේ තමන් ප්‍රිය කරන අය දීපෝරලෝසුවක් මොකක් හරි වලල්ලක් ඕක තියාගෙන ඕක දිහා බලාගෙන මේක අරයා දුන්නේ කිය. ඒකට පුදුම බැඳීමක්. ඕවා ඉතින් භයානක දේවල්. ඒ වගේ දෙයක් මැරෙනකොට එහෙම මතක් වුණොත් කෙලින්ම දුගතිය. ඊළඟට ඉතින් මේවා නවතින්නේ අන්තිමට කාය සංසග්ගෙන් තමයි. එහෙනම් මේ සංසර්ග වලින් ටික අපි අයින් වෙන්නට ඕන. අවසාන කාරණේ තමයි ප්‍රපංචරාමෝ හෝති. ප්‍රපංච කියලා කියන්නේ ඇත්තටම තණ්හා දිට්ඨි මාන. මේ ඇත්ත බලයි අපි කොහොමද එකපාරම තණ්හා දිට්ඨි මාන අඩු කරගන්නේ කියලා. නෑ පින්නතුනි මෙතන කියන්නේ ඒවා එකපාරම නැති කළා දැම්මා කියලා කියන්නේ නිවන් දැක්ක කියන එකනේ. මෙතන කියන්නේ මෝඩ විදිහට තියෙන බැඳීම් අඩු කරගන්න ඕන. දැන් සමහරු තමන්ගේ ගෙදරට බැඳෙනවා, ගෙදර අතහැර ගන්න බෑ, ගෙදරත් අරගෙන තමයි අන්තිමට යන්න හදන්නේ. අන්න ඒක මෝඩ බැඳීමක්. එහෙමනම් දැන් මේ අම්මලා මේ හැම කෙනෙක්ම තේරුම් ගන්නට ඕන අවබෝධයෙන් අපි ජීවත් වෙන්න. දැන් හැම ස්වාමීන් වහන්සේ නමක්ම කියනවානේ අවබෝධයෙන් ජීවත් වෙන්න කියලා. මේ අත්තන්ට හිතෙන්නේ නැති මොකක්ද මේ අවබෝධය කියන්නේ? අවබෝධය කියන්නේ මෙන්න මෙච්චරයි. බොහොම සරලව කිව්වොත් දැන් අම්මා කෙනෙක් දරුවෝ හදනකොට පුදුම බැඳීමකින් හදන්නේ. සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් දරුවන්ට දක්වන ස්නේහවන්තකම මේ ලෝකයේ තියෙන ඉහළම බැඳීම. ඉතින් ඒ අම්මා දැන් මැරෙන වෙලාවේ ඒ දරුවෝ සිහි වුණොත් ඒ අම්මට යහපතක් වෙන්නේ නැහැ. ආසාවෙන් ආස්වාද ජනකව අනේ මගේ පුතා කියලා මැරුණොත් ලෝභෙන් දරුවට බැඳුනා කියලා හරියන්නේ නැහැ. දුගතිගාමියෙන් ඒක හේතුවක් වෙනවා. හැබැයි අම්මා කෙනෙක්
දරුවෝ හදනකොට මෙහෙම හිතුවොත් අනේ දැන් මගේ මේ දරුවෝ දෙන්න. මේ වර්තමානයේ මම මේ දරුවෝ දෙන්නෙක් හදනවා. අතීත සංසාරයේ අසංකේය ගණන් මම දරුවෝ හදලා තියෙනවා. කෙලවරක් නැහැ ඒකේ. ඇත්තටම පින්නතුනේ ධර්මයේ සඳහන් වන්නේ අනමතග්ග සංයුත්තේ එහෙම කියවනකොට තේරෙනවා මෙතන ඉන්න මේ හම්මලා ජීවිතේ පළවෙනි පාරට මේ දරුවෝ හැදුවා නෙවෙයි. කෝටි ප්‍රකෝටි ගණන් දරුවෝ හදලා තියෙනවා. දැන් මෙතනදී මේ ගමන නිමා නොවුනොත් අනාගතයටත් ඒක කෙලවරක් නැහැ. ඉතින් බලන්න වැඩි ඕන නැහැ. මේ ජීවිතයේට ඉස්සෙල්ලා දරුවෝ දෙන්නවත් ඒ හදපු දරුවෝ මතක නැහැනේ. එහෙනම් මෙතනින් ගියාට පස්සේ මේ දරුවොත් මතක නැහැ. ඉතින් ඔය විදිහට තේරුම් ගත්තොත් පින්නතුනේ බොහෝම කල්පනාවෙන් දරුවන්ට ආදරෙන් ඉන්නවා, යුතුයකම් ඉෂ්ට කරනවා. හැබැයි අර අලකොලේ තියෙන වතුර ටික වගේ අමෝතු මෝඩ බැඳීමක් නැහැ. දන්නවා මේක අමුතුවෙන් කරන දෙයක් නෙවෙයි. අමුතුවෙන් පළවෙනි වතාවට කතාද බැන්දත් නෙවෙයි. පළවෙනි වතාවට දරුවෝ හැදුවත් නෙවෙයි. මේක දිගටම කරගෙන ආපු දෙයක්. එහෙම හිතනකොට මේක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඉතින් අද බොහෝ දෙනෙකුට වෙන්නේ හරියට මේ ජීවිතයේ පළවෙනි වතාවටම ළමයි හැදුවා වගේ ඉතින්ට බැඳෙනවා. ඉතින් ඔය ක්‍රමයට අවබෝධයෙන් ජීවත් වෙන්න පුළුවන් නම් දැන් ස්වාමියා බිරිඳ ගත්තොත් ස්වාමියා හිතනවා නම් අනේ මේ මගේ බිරිඳ අතීත සංසාරේ ඕනතරම් බිරිඳෑවරු හිටියා. දැන් මේ බිරිඳ අනාගතයටත් මේක නැවතුන් නැත්තම් තවත් බිරිඳෑවරු කෙලවරක් නැහැ. එහෙම හිතනකොට අර පුදුම මෝඩ තෘෂ්ණාව නැති වෙලා යනවා. අවබෝධයෙන් මේ ගමන යන්න පුළුවන් වෙනවා. ඊළඟට පින්නතුනේ මාන්නය ටිකක් අඩු කරගෙන අපිට මාන්නයක් ඇති කරගන්න කිසිම දෙයක් නැහැ. දැන් මේ බණ අහලා යනකොට මැරෙන්න පුළුවන්, බණ කියලා යනකොට මැරෙන්න පුළුවන්. ඒ වගේ අවිනිශ්චිත ජීවිතයක් අපි ගත කරන්නේ. ඉතින් එහෙමනම් ওই මාන්න, දිට්ටි මේවා අඩු කරගෙන ක්‍රමානුකූලව අපි මේ ගමන ගියා නම් ඒකාන්තෙන් අපට සතුටින් මැරෙන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් එහෙමනම් මේ දේශනාව දැන් බලන්න අපි මුලින් කිව්වා සන්තෝෂෙන් මැරෙන්න වගේම භාවනාවකටත් මේ කාරණාය සම්පූර්ණ වුණොත් ඒ යෝගාවචරයාගේ ජීවිතය බොහෝම සාර්ථක වෙනවා. දැන් බලන්න වැඩවලින් අයින් වෙලා නම්, කතාවෙන් අයින් වෙලා නම්, නින්දට තියෙන ඇබ්බැහි අඩු කරලා නම්, පිරිසත් එක්ක එකතු වෙලා ඉන්න කැමැත්තක් නැත්තම් විවේකයට කැමති නම්, මේ කියන සංසර්ග වලින් අයින් වෙලා නම්, තණ්හා දිට්ඨිමානත් යම් කිසි මට්ටමකට පාලනය කළා නම් එහෙම කෙනාට කොච්චර පහසුයිද භාවනා කරන්න. ඒ නිසා පින්නතුනි මේ දේශනාව ඇත්තටම සන්තෝෂයෙන් මැරෙන්න වගේම භාවනාවක් කරන කෙනෙකුට ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක්. ඒ නිසා මේ පින්වත් හැම දිනාටම මේ දේශනාව 100% අපේ ජීවිතයට ගලප ගන්නට ශක්තිය බලය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දේශකයන් වහන්සේ නමක් හැටියට මමත් ශ්‍රාවකයන් හැටියට අපේ බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ, ඒ වගේම මේ සහෝදර සහෝදරියන් ඥාති හිත මිත්‍රාදී අපි හැමෝම රැස් කරගත් උදාාර පුණ්‍ය ශක්තිය ශාසන බන්දුත්වයේ හිමි කරගත්ත මිට වසරකට පමණ ප්‍රථමයෙන් අභාවයටපත් පින්වත් සයිමන් වීරසිංහ දයාබර පියාණන් වහන්සේට ඒකාන්තයෙන් පෙනේවා. කොයි ලෝකේ හරි ඉඳලා සිය පුතුණුවන්, පැවිදි පුතුණුවන් ප්‍රධාන මේ දරුවන් ඥාතීන් කරන මේ පින්කම් සාදු සාදු කියා අනුමෝදන් වෙත්වා. එතුමාගේ පුනර්භවයේ සුගතියක්ම වේවා. ඊ타ම ඉක්මනින් පාරමී පුරා ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මිට වසර 14කට පමණ පෙරදී පරලෝ සැපත් CPA මල්ලිකාරංජනී අදි හෙට්ටි දයාබර මෞතුමියට ඒකාන්තයෙන් මේ පින් පෙනේවා. ඒ පින්වත් මෑණියන්ටත් ඒකාන්තයෙන් මේ කුසල් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සංසාරගත සියලුම ඥාතීන්ට ඒකාන්තයෙන් මේ පින් පෙනේවා. අපේ ඥාතීන් සාදු සාදු කියා
මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සැමට පින් දෙමු. පස්සර පදිංචි W වීරසිංහ මහත්මයා ඒ වගේම W මේරිනෝනා දෙමව්පියන්ට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්කමට සහ සම්බන්ධ වූ සියලුම දෙනාට ඉතින් මේ දුර බැහැර ඉඳලා ඊ රාත්‍රී කාලේ ඉඳලා මේ දක්වා මේ දුර ගමන ගෙවාගෙන අද මේ ආවේ කළගුණ සැලකීමේ ශීර්ෂයෙන්. ඉතින් මේ පින්කමට සම්බන්ධ වෙච්ච දරුවන් වන ප්‍රසන්න පත්මසිරි පුතුණුවන්, ප්‍රසන්න සමන්සිරි පුතුණුවන්, ප්‍රියන්ත අබේසිරි පුතුණුවන් ඇතුළු දරුවන් 3 දෙනා, ඒ වගේම ප්‍රබුද්ධිකා පියංගනී, ඉන්දු අයිරංගනී ලේලිවරුන් ඇතුළු සියලුම මේ සම්බන්ධ වන මේ සියලුම දෙනාට ඒකාන්තයෙන් මෙලොව වශයෙන් අපලුපද්‍රවාදියක් ඇත්තන් සියල්ල දුරු වේවා, සිත සාන්තිය සැලසේවා, සියලුම සම්‍යක් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා, නිවන දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ඒ වගේම බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේටත් මේ උදාර කුසල් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සම්බෝධි විහාරාධිපති, ඒ වගේම බෞද්ධ නාලිකාවේ අධ්‍යක්ෂක අපගේ කල්යාණ මිත්‍ර ඒ බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේටත් ඉදිරි කාලේ ඊටාම හොඳින් මේ ශාසනික කටයුතු, මේ බාහිර දුහර කටයුතු ඊටාම හොඳින් කරගෙන රටට, ජාතියට, ආගමට වැඩදායි ආකාරයෙන් කටයුතු කරන්නට, ඒ වගේම පැවිදි සැප, පැවිදි රස විඳ ගන්නට උන්වහන්සේටත් මේ කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් කරන මේ උදාර පින්කම් හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සක්දෙව්දුන් ප්‍රධාන සියලුම දිව්‍ය රාජ මණ්ඩලයට මේ පින් පෙනේවා. දෙවියන්ටත් මේ කුසල් නිවන් පිණිස වේවා. අවීචියේ පටන් බවාග්‍රේම දක්වා විසින සියලු සත්ත්ව ප්‍රජාවට මේ කුසල් පෙනේවා. සියලුම සත්වෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. පාරමී පුරා නිවන් අවබෝධ කර ගනිත්වා කියලා සැමට පින් දෙමු. අවසාන වශයෙන් පින්වත් ප්‍රසන්න පත්මසිරි මහත්මයා ප්‍රධාන අපි හැම දිනාටම මේ කුසල් අමා මහ නිවන් පිණිස වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කර ගනිමු. ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති.